සුබ දවසක් හැම දිනාටම. රාහුල ධම්මවාහිනී රාහුල සංഭാෂණ වැඩසටහන සඳහා අද දවසේ වල්පොර රාහුල ආයතනයේ ගල්කාන්තේ ධම්මානන්ද හාමුදුරුව අපි සමග එකතු වෙනවා. අද බිනර පුරපාසළොස්වක පොහොය දවස. බිනර පුරපාසළොස්වක පොහොය දවසත් සමගම අපිට සම්බන්ධ වෙන කාරණාවක් තමයි වස් කාලය. මේ වස් කාලයේ එළඹෙන එක පොහොයක් තමයි බිනර පොහොය. ඉතින් ඒ නිසාම අපි කල්පනා කරා අද දවසේ මේ වස් කාලය පිළිබඳව කතා කරන්න. වස් කාලය කියන වචනයත් සමගම අපට හැඟෙන දේ තමයි වැස්ස. එතකොට වැස්ස කියන මේ කාරණාව ඉන්දියාවේ බුදුන් වහන්සේ ජීවත් වුණු කාලේ මිනිස්සුන්ට දැනුණු ආකාරය, ඒ වගේම ඒ වැසි සහිත කාලගුණයන් වලදී ඔවුන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව හඳුනා ගන්නත් අපට මේ වස් කාලය පිළිබඳව ලියවුණු යම් යම් කාරණාවන් වලින් අපට ඒ කාලය පිළිබඳවත් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. බුදුන් වහන්සේ තමන් ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේගේ සමීපතයන්ට ඒ ධර්මය පිළිබඳව සාකච්ඡාවන් පවත්වලා උන්වහන්සේ සමග ඒ මාර්ගයේ ගමන් කරන්නට එකතු වුණු පිරිසට හඳුන්වපු නම තමයි භික්ඛු කියලා කියන්නේ. එතකොට භික්ඛු සංඝය, එහෙම නැත්නම් මේ භික්ෂු කියන සමූහය අනිකුත් ආගමික කොටස් වගේම ඉන්දියාවේ ඒ මිනිසුන් සමග කටයුතු කරන්නට යෙදුණා. එතකොට භික්ෂු කියන වචනය පිළිබඳව අපි කතා කරොත් මේ භික්ෂු කියන වචනයෙන් අපට හැඟෙන්නේ සංචාරක ජීවිතයක් ගත කරන, පිණ්ඩාහාරයෙන් යැපෙන, ඒ වගේම ස්ථිර වාසස්ථානයක් නැති යම්කිසි පිරිසක්. එහෙම නැත්නම් තැනැත්තෙක් පිළිබඳව තමයි මේ භික්ඛු කියලා හඳුන්වන්නේ. එතකොට ඒ වගේ පිරිසක් තමයි බුදුන් වහන්සේගේ ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මය සමග ධර්මය මේ තමන්ගේ ජීවිතයට එකතු කරගනිමින්, ඒ වගේම අනිකුත් ජන සමාජයේ මිනිසුන් සමග මේ දහම බෙදා හදා ගන්නට කටයුතු කරන්නට සූදානම් වූ පිරිසක් තමයි භික්ෂු සංඝ කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුන් වහන්සේගේ මේ සමග එකතු වුණු මේ පිරිසට උන්වහන්සේගේ පළවෙනි අවවාදයක් වශයෙන් ලැබුණු, එහෙම නැත්නම් මඟ පෙන්වීමක් වශයෙන් ලැබුණු දෙයක් තමයි බහුජන හිත පිණිස හැසිරෙන්න කියලා. ඒ කාරණාව කොහොමද හාමුදුරුවෝ මේ වස් කාලයත් එක්ක සම්බන්ධ වෙන්නේ? මම හිතන්නේ භික්ෂු ජීවිතේ නේද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ කුසල ගවේෂී කුසල ගවේෂී කියන්නේ නිවසින් පිට වෙලා ගිහිල්ලා හැදෑරීම් කරමින් ඊළඟට ඒ කාලේ තිබුණු හිටිය ආචාර්යවරුන් හමු වෙලා ඒ අය යටතේ අධ්‍යයනය කරලා ඒ අය කියපු දේවල් ප්‍රගුණ කරලා ඒ ගියපු ගමන දිහා බැලුවහම සහ පළවෙනි සංගායනාව දිහාම බැලුවම පේනවා ඒ අනිකුත් ශ්‍රමණ සම්ප්‍රදායේ හිටි හැමදෙනෙක්මත් හිටියේ සංචාරක ජීවිතය කියන එක. එතකොට සංචාරක ජීවිතයේ යෙදිලා හිටපු, ඒ කියන්නේ විවිධ දාර්ශනික සංවාද කරමින් ඒ ගවේෂණයේ ඉන්න සහ ජීවිතයේ සමහරට ගස්සයට තනින් තන ඇවිදිමින් ඊළඟට එක්කෙනාගේ උදව්වෙන් ගත කරන ජීවිතයක්. එතකොට එහෙම ගත්තාම ශ්‍රමණ ජීවිතයේ පොදුවේ බුදුහාමුදුරු විතරක් නෙවෙයි, කාලේ හිටපු හැමදෙනාම සංචාරකයි නේ. ඒගොල්ලෝ එක තැනක නෙවෙයි ඉන්නේ. එක ස්ථානයක් එක්ක, එක පිරිසක් එක්ක විශේෂ සම්බන්ධයක් නැහැ. එතකොට අන්න ඒ පදනමේමයි බුදුහාමුදුරුව ළඟට ඇවිදින් බුදුහාමුදුරුවගේ ධර්මය ඉදිරියට ගෙන යන පිරිසත් ඒ ආකෘතියමයි. සම්පූර්ණයෙන් ඒ ආකෘතියමයි.
එතකොට ඒ පදනම ඉඳලා තමයි බුදුහාමුදුරු ප්‍රකාශ කරන්නේ චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. භික්ෂු මහණෙනි එක මග දෙදෙනෙක් නොගොහින් හැකි තරම් මිනිසුන් අතරට යන්න සංචාරයේ යෙදෙන්න ඊළඟට මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්න බහුජනයාගේ හිතසුව පිණිස කියලා. එතකොට ඒ මුල් අවදී පැහැදිලිවම පේන දෙයක් තමයි සම්පූර්ණ සංචාරක ජීවිතයක්. භූමියත් එක්ක සම්බන්ධයක් නැහැ, රටක් එක්ක සම්බන්ධයක් නැහැ, ජන ප්‍රජාවක් එක්ක 아무තු සම්බන්ධයක් නැහැ. ඒක සම්බන්ධයක් නැහැ කියන්නේ ඇලීමක් නැහැ. ඒ ජනයාගෙන් යැපෙනවා, ජනයා උදව් කරනවා. හැබැයි ඒ අය තනින් තන මිනිසුන් වෙත ගිහිල්ලා මේක සාකච්ඡා කරනවා, කතා කරනවා. එක තැනක කතා කළා ඊළඟට එතනින් පිටත් වෙලා යනවා. ඔය වගේ සම්පූර්ණ සංචාරක ජීවිතයක්. මම හිතන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ එන බුදුහාමුදුරන්ගේ අවසාන දින කීපය ගත්තත් අත් වශයෙන්ම එතන පේන්නේ ඒ ජීවන චර්යාවමයි. නේද? ඒක තැනක උණුසුම් නිවසක් වහලයක් යට හිටපු ජීවිතයක් නෙවෙයි යන ගමනක්. එතකොට සම්පූර්ණ බුදුහාමුදුරුවෝ ඇතුලේ සමන සම්පදායේ ජීවිතය උනේ සම්පූර්ණයෙන්ම සංචාරක ජීවිතය. එතකොට බහුජන හිතාය කියන ඒ ඉගැන්වීම තුල ප්‍රකාශ වෙන්නේ ඔන්න ඔය මුල් අවධිය. ඒ කියන්නේ මුල් අවධිය කියන එක අදහස් කරන්නේ බුදුහාරු පිරිනිවන් පාන දක්වාම ඇත්තටම ඒ බැලුවම පේනවා ඒක ඒ විදිහටම පවතිනවා කියලා. එතකොට අන්න ඒ පරිසරය තමයි එතවසෙන් අපි කතා කරන මේ වස්විසීම කියන මාතෘකාව එන්නේ. ඒක එතකොට වහන්සේ කියපු විදිහටම වැස්ස එක්ක සම්බන්ධයි. එතකොට වැස්ස හෝ එහෙම නැත්නම් අපි හිතමු මේ ශීත ඍතු කියලා මොන හරි ඍතු වෙනසක් කියලා. ඒ ඍතු වෙනස වැස්ස වෙන්න පුළුවන්, වෙහි කාලේ වෙන්න පුළුවන්, ශීත කාලේ වෙන්න පුළුවන්. ඒකත් එක්ක මිනිස්සුන්ගේ සංස්කෘතියක් හැදෙනවා. මිනිස්සු ඒ කාලයේ කටයුතු කරන විදිය වෙනස් වෙනවා. සමහරට ලංකාව වගේ රටක එහෙම විශාල ඍතු වෙනසක් නැති හින්දා අපේ ජීවන චක්‍රයේ ඒ විදිහට බරපතල සංස්කෘතික වෙනසක් නැහැ. බරපතල වෙනසක් නැහැ. නමුත් ඒත් තියෙනවානේ අවුරුදු කාලය කියලා එකක් තියෙනවා. එතකොට අස්වනු නෙලපු කාලය. එතකොට මිනිස්සු වඩා සැනකෙලි සතුටින් ඉන්නේ. අන්න ඒ වගේ ඒ කාලය. එතකොට දැන් මේ වස්විසීම කියන එක බෞද්ධ සම්ප්‍රදාය තුලට එන්න ගොඩාක් දුරට බලපාපු බව පේනවා. ඒ වෙනකොටම ඒ සමාජයේ තිබුණු සංස්කෘතියක්, මිනිස්සු හිතපු විදියක්, මේ කාලයේ කටයුතු කරන්න ඕන මෙන්න මේ ආකාරයට වගේ කියලා අදහසක් සමාජයේ තිබුණු බව සහ ඒක තමයි මේකේ පදනම හැටියට වගේ පේන්නේ. හාඳුර එතකොට අපට දැනෙන කාරණාව තමයි බුදුන් වහන්සේගේ කාලේ ජීවත් වුණු අනිකුත් ශ්‍රමණ සම්ප්‍රදායන් වල ක්‍රියාකාරීත්වය ඔවුන් කොහොමද මේ වැසි කාලේ තමන්ගේ චර්යාවන් පවත්වා ගත්තේ. ඒ වගේම ඒ කාලේ හිටපු මිනිස්සු කොහොමද මේකට අනුගත වෙලා හිටියේ කියන කාරණා මත තමයි බුදුන් වහන්සේටත් මහජනතාවගේ ඉල්ලීම ඒ වගේම ඒ මහජනතාව තුළ ඇති වුණු යම් යම් සාකච්ඡා තුලින් තමයි බුදුන් වහන්සේට මේ වස් කාලයේහි එක තැනකට වෙලා ගත කරන්න කියන අවවාදය මඟ පෙන්වීම සිද්ධ කරන්නට උනේ. මේකේ අපිට කිව්වොත් හොඳ වෙයි නේද? අපි මේ සාකච්ඡාව කරන්න අපි තොරතුරු ගන්නෙ කොහෙන්ද? නැත්නම් මොන වගේ කොහෙද මේ මුල කොතනින්ද අපි කියන්නේ ඒක වැදගත් වෙයි නේද? අපි මේ සාකච්ඡා කරන එක සම්ප්‍රදාය ආපු දැනුමද අපි කතා කරන්නේ නැත්නම් පොතක තියෙනවද? ඔව්. විනය පිටකේ මහා වග්ගපාලි. මේ විනය පිටකේ මහා වග්ගපාලියේ වස්සූපනායික කන්දකේ තමයි මේ වස් කාලය සම්බන්ධව මේ විස්තර තිබෙන කොටස. එතකොට මේ මහා වග්ගපාලියේ තිබෙන මේ තොරතුරු වලට අනුව තමයි අපිට බුදුන් වහන්සේ ඒ වස් කාලය පිළිබඳව භික්ෂූන්ට කරපු මඟ පෙන්වීම මොකක්ද කියලා හඳුනා ගන්නට තිබෙන මූලාශ්‍රය. එතකොට ඒ මූලාශ්‍රය මත ඉඳගෙන තමයි අපිට කතා කරන්න පුළුවන්කම මේ සාකච්ඡාව අපිට ගෙනියන්න තියෙන්නේ.
එතකොට මම හිතන්නේ ඒක වැදගත්. දැන් එකක් තමයි අපි මේ කතා කරන ඒවා සම්ප්‍රදායේ තියෙන්න පුළුවන් නේ. භික්ෂු සංඝයා අතර අදහසක් හැටියට තියෙන්න පුළුවන්, පරම්පරාවෙන් පරම්පරාවට ආවා. ඊට වඩා විශ්වාස. එතකොට ඒවා බොහෝ දුරට සංස්කරණය වෙනවා නේ. කලින් කාලේ සංස්කෘති වෙනස් වෙනවා, අදහස් වෙනස් වෙනවා. නමුත් ඒක පොතක ලියවිලා තියෙනවා නම් ඒවත් සංස්කරණය වෙන්න පුළුවන්. හැබැයි අර විදිහට නෙවෙයි. නේ ඒක බොහෝ දුරට මෙතෙන්දි මම කියන්න කැමතියි දැන් අපි ඓතිහාසික යමක් සාකච්ඡා කරනකොට ඒක ලියවුණු වාර්තාව මොකක්ද? ඒක ලියවුණේ කොයි කාලෙද? කතුවරයා කවුද? ඒගොල්ලන්ගේ උමනාවල් මොනවද කියන එක විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනේ කියන එක. දැන් මෙතනදී එක දෙයක් තමයි දැන් සෙල්ලිපියක වගේ සටහන් වෙච්ච දෙයක් නම් සංස්කරණය වෙන්නේ නැහැ. හැබැයි පොතක ලියවුණු දෙයක් සමහර කාලවල පුස්කොලෙන් පුස්කොලයට නැවත ලියනකොට ඒ කාලවල තිබුණු සමහර ඌමනා මත සමහර දේ සංස්කරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක අදහසක් ඒක ලියවෙන ඊළඟ කාලේ වෙනකොට ඒ අදහස තවදුරටත් අදාළ නොවන නිසා යමක් අත්හරින්න පුළුවන්. ඒ වගේම ඒ කාලේ වැදගත් වෙන දෙයක් එකතු වෙන්නත් පුළුවන්. මේක සංස්කරණය වල වෙන්න පුළුවන් දෙයක්. හොඳ උදාහරණයක් තමයි අපි ගිය වාරේ සාකච්ඡා කළා විනය පිටකය. ඊට පස්සේ විනය පිටකේ සමන්තපාසාදිකාව, දීපවංශය, මහා වංශය කියන කාල 4ක සකස් වුණු කෘති 4ක චුල්ලවග්ගපාලිය. ඔව් ඒක තමයි. විනය පිටකේ චුල්ලවග්ගපාලිය සහ අර කියපු කෘති 4 අරගෙන අපි කතා කළා එකම සිද්ධිය සම්බන්ධයෙන් කාල 4ක එක දිහා බලපු විදිය. එතකොට මුල් එකේ තියෙන ඇතම් තොරතුරු දෙවෙනි වාර්තාවේ නැහැ. හැබැයි මුල් එකේ නැති තොරතුරු ප්‍රමාණයක් දෙවෙනි එකේ එනවා. විශේෂයෙන්ම රජ්ජුරුවන්ගේ සහභාගීත්වය වගේ. එතකොට ආයි පේනවා. එතකොට එකෙන් පේනවා මේ විදිහට ලියපු දෙයක සංස්කරණයක් වෙන්න පුළුවන් කියන එක. හැබැයි අනෙක් අතට දැන් මේ වගේ කාරණා ගත්තොත් බොහෝ දුරට සංස්කරණය වීමට තියෙන ඉඩකඩ අඩුයි. දෙදාර අතන සංස්කරණය වෙලා තිබුණේ රජ්ජුරුවන්ගේ මැදිහත් වීම, රජු බල ඒවා කාලයත් එක්ක වර්ධනය වුණු දේ. එතකොට මේ අනෙක් තමයි වැදගත් දේ ලංකාවට ධර්ම දූතයන් වහන්සේලා ගෙන ආපු පොතපත ඒ තරම් සංස්කරණය කළේ නැහැ කියන එක අපි ගිය සැරේත් කතා කළා. ඒ කියන්නේ ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ තමන්ගේ අදහසක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒවට වෙනම පොත්පත් ලියාගත්තා. දීපවංශය, මහා වංශය, ඔය වගේ දේවල්. හැබැයි අර මුල් එකට වෙනසක් කරලා නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි බුදුහාමුදුරු ලංකාවට වැඩම කළා කියලා ලංකාවේ ලියවුණු පොතපතේ තියෙනවා. හැබැයි මුල් සූත්‍ර වලට බොහොම පහසුවෙන් වචන දෙක තුනක් එකතු කරලා ඒගොල්ලන්ට ඔප්පු කරන්න තිබුණා. අයවම් මේ සුදන් එකන් සමයන් භගවා ලංකාදීපේ කියලා පටන් ගත්තන වචන දෙක තුනක් දැම්මනම් සූත්‍රයක් බුදුහාරු ලංකාවේ දේශනා කරපු එකක් බවට පත් කරන්න තිබුණා. හැබැයි ඒක කරලා නැහැ. දීපවංශයේ මහා වංශයේ ඊටාම බරපතල විදිහට බුදුහාමුදුරන්ව සම්බන්ධ කරනවා ලංකාවට. හැබැයි ත්‍රිපිටකය තුල සූත්‍රවලට කොතනකටවත් මුකුත් ඇතුල් කළා නැහැ. ඒකෙන් පේනවා විශ්වාසවන්ත බව. මේ වාර්තාවල තියෙන විශ්වාසවන්ත බව ගත්තොත් මේවා විශ්වාසදායකයි. අන්න එතන ඉඳලා අපිට පුළුවන් මේ මෙතන එන මේ වස්සූපනායක නේද ඒ කන්දකයේ එන තොරතුරු මේ කාලය සම්බන්ධ හදාරන්න, මේකේ මුල් අවධිය සම්බන්ධයෙන් හදාරන්න ඉතාම හොඳ විශ්වාසදායක මූලාශ්‍රයක් හැටියට අපිට මේ වස් කාලය සමගම ඇති වුණු සංස්කෘතියක් තියෙනවා. ඒකට මුල් කාලේ බුදුන් වහන්සේ මේ වැසි වසින 3 මාසය යම් තැනක ගත කරන්න කියලා කිව්වට ඒක කොහොමද ගත කරන්න ඕන වැඩි විස්තර සඳහන් කරේ නැහැ. ඉතින් යම් කාලවල වලදී ඒ හාමුදුරුවරුන්ට ඒ භික්ෂූන්ට ඇති වුණු යම් ගැටලු මත මේවාට තව තවත් කරුණු කාරණා එකතු වුණා. ඒ වගේම සංචාරක ජීවිතයක් ගත කරපු භික්ෂුව මාස 3කට හෝ යම්කිසි එක භූමියකට සීමා වෙලා ඒ භූමියේ ආශ්‍රිතව ඉන්න පිරිසත් සමග ගනුදෙනු කරන්නට පුළුවන් පසුබිම මේ වස් කාලය නිසා ගොඩ නැගුණා. ඒකෙන් මේ භික්ෂුවට අවස්ථාව ලැබුණා තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සිදු කරගන්න. ඒ වගේම මාස 3ක් තිස්සේ තමන් ඇසුරු කරන
පිරිස ආධ්‍යාත්මිකව සංවර්ධනය කිරීම සඳහා මඟ පෙන්වන්නත් පුළුවන්කම ලැබුණා ඒ භික්ෂුවට. මම හිතන්නේ අර භික්ෂුව සහ සමාජය අතර යහපත් සම්බන්ධතාවයක් ඇති වෙන්න මේ කාරණාව හේතු වුණා කියලා අපිට හිතන්න පුළුවන් තාම. ඔව් මම හිතන්නේ දැන් වස් වැසීම ආරම්භ වෙන්නෙම මහජනයා තුලින් ආපු කිසියම් අදහසක් එක්කනේ නේද? මහජනයා කතා කරනවා අනිකුත් ශ්‍රමණ සම්ප්‍රදායේ සියලුම දෙනා මේ වැහි වෛද්‍ය එක තැනක ඉන්නවා. ශාක්‍ය පුත්‍ර මේ අපේ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු සංඝයා එහෙම එක තැනක වාසය කරන්නේ නැහැ. මේක තමයි මිනිස්සු අතර ඇති වුණු කතා බහ. ඒකට මේක බුදුහාමුදුරන්ට ආරංචි වුණාම තමයි කියන්නේ භික්ෂු සංඝයා වස් කාලයේදී එක තැනක වාසය කිරීම සුදුසුයි කියලා. එතකොට මහජනයාගෙන් ආපු අදහසකටමයි මේ ප්‍රතිචාරය එන්නේ. එතකොට එහෙම ප්‍රතිචාර දැක්වීමම එක්තරා විදිහක මහජනයාත් එක්ක සම්බන්ධ වීමක් නේද? ඒක නොසලකච්ච යන්න තිබුණානේ. මිනිස්සු මෙහෙම කිව්වහම ඒක අනිත් ශ්‍රමණ සම්ප්‍රදාය කලාට කමන්නේ අපි ඒක කරන්න ඕන නැහැ කියලා කිව්වනම් එක්තරා විදිහක ඒ වෙලාවේ මිනිස්සුන්ගේ සංස්කෘතිය ඒ මිනිස්සු පිළිගත්ත දේ ගණන් ගත්තේ නැතුව ගියා වෙනවා. එතකොට මේක බාර ගන්නවා. ඒ බාර ගැනීම කියලා කියන්නේම ලංවීමක් නේ. මිනිස්සුන්ට ලංවීමක්. ඊට පස්සේ ඊළඟට දැන් ඔය වාර්තාවෙම එනවා නේද මේ භික්ෂූන් වහන්සේලාට වස් වාසය කිරීම සඳහා ආරාධනා කරනවා. එතකොට ආරාධනා කළාම කොහොමද වැඩ කරන්නේ? ආරාධනාවක් ආවට පස්සේ ඒක බාරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ ආරාධනා කරන කෙනා කරන දේවල් ගැන විස්තර වෙනවා. එයා වාසය කිරීම සඳහා ස්ථානයක් ඉදි කරලා ඒ ඉදි කරන ස්ථානවල ගැන විස්තරයක් වෙනවා. පොඩි වාස්තු විද්‍යාත්මක පැත්තේ හැදෑරීමකටත් අවශ්‍ය ගොඩක් තොරතුරු මෙතන තියෙනවා. ඒ ගොඩනැගිලි ගණනාවක් ගැන කතා කරනවා. ඒකට ඒ විදිහට සකස් කරලා ඊට පස්සේ එහි වාසය කරන්න කියලා ආරාධනා කිරීම ආරාධනා කළාම කොහොමද ඒක බාරගන්නේ කොහොමද කටයුතු කරන්න කියන කියනවා. එතකොට පැහැදිලිවම මෙතන මහජන සම්බදායක ශ්‍රමණ සම්ප්‍රදායේ සංචාරක ජීවිතය ගත කරමින් කළෙත් එක්තරා විදිහක මිනිසුන් මුණ ගැසෙමින් කතා කරමින් ඉදිරියට යන එක. දැන් මෙතනදී වෙන්නේ මේ මාස 3 කියලා කියන්නේත් එක විදිහකට සම්පූර්ණ හුදකලා වීමක් නෙවෙයි. මේක විශාල විදිහට මේ කියන්නේ මේ කාලය තුල භික්ෂු සංඝයාට ලැබෙන අවස්ථාවක් අර එක තැනක ඉඳගෙන තමන් දෙස මේ තමන්ගේ පුහුණුව තමන්ගේ භාවිතය පිළිබඳ පරීක්ෂා වෙන්න වගේම තමන්ට අනුග්‍රහ දක්වන සහ එතනට එන මිනිස්සුන්ට එක දිගට වැඩ කරන්න. සමහර විට අර සංචාරක ජීවිතයට වඩා එතකොට මේ පිරිසට ලැබෙනවා අදාළ භික්ෂූන් වහන්සේ හෝ වහන්සේලා සමග ටික කාලයක් එක දිගට වැඩ කරන්න. ඉතින් එහෙම ගත්තහම මේක අර සහසම්බන්ධතාවයේ ඊළඟට මේ පණිවිඩය වඩා හොඳින් ගැඹුරින් කතා කරන්නත් පුළුවන් වටපිටාවක් වස්විසීමත් එක්ක කියන්නේ මාස 3ක් තුල ලැබෙන්න ගන්නවා. දැන් අපි වස්විසීම කියලා කිව්වට පස්සේ බොහෝ වෙලාවට කල්පනා කරන්නේ ආරාමයක් එහෙම නැත්නම් ගෙයක් වගේ තැනක තමයි වස්වාසය කරන්න ඕන භික්ෂුවක් කියන එක. නමුත් මුල් කාලෙම මේ මහාවග්ගපාළියේ සඳහන් වෙනවා භික්ෂූන්ට ගැල්වල සහ නැව්වල වාසය කරන්නත් මේ අවස්ථාව ලැබුණා කියලා. ඒ වගේම ගැලක් කියලා කියන්නේ නැවක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වෙළඳාමට සම්බන්ධ දෙයක්. බොහෝ වෙලාවට. එතකොට මේ ගැල්කරුවෝ එහෙම නැත්නම් වෙළඳාමට සම්බන්ධ පිරිස් සමග කටයුතු කරන්නට භික්ෂූන්ට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඓතිහාසිකව මේ වෙළඳ ප්‍රජාව භික්ෂූන්ට වඩාත් ලං වෙලා මේ භික්ෂූන්ට පහසුකම් සපයන ප්‍රධාන පිරිසක් බවට වෙළඳ ප්‍රජාව පත් වෙන්නත් මේ වගේ කාරණා හේතු වෙන්නට ඇති නේද? ඔව් ඇත්තටම මේ මම හිතන්නේ අනිත් පැත්ත වගේ අදහසක් මට ආවේ. ඒත් කියන්නේ භික්ෂුන් වහන්සේලා සංචාරක ජීවිතයේ ඉන්නේ. එතකොට වෙලෙන්දෝ කියලා කියන්නේ සංචාරක ජීවිතයේ යන පිරිසක් නේ කරත්ත වලින් තන තන යනවා. එතකොට මේ දෙගොල්ල ඇත්තටම මේ නිතර හමු වෙන මාවතේ හමු වෙන පිරිසක් වෙනවානේ. එතකොට එහෙම වුණාම භික්ෂු සංඝයා සහ වෙළඳ ප්‍රජාව අතර ලොකු සම්බන්ධයක් ඒ නිසාත් ඇති වෙනවා. අනිත් පැත්තෙන් මේ සංඝයා විසින් දේශනා කරන ධර්මයේ එක්කත්
වෙළඳාමත් එක්ක ගැටීමක් නැහැ නේ වෙළඳ අයත් එක්ක බොහොම ළඟයි. ඉතින් එතකොට ඔබ වහන්සේ වෙන්න දුන්න එක සම්පූර්ණ හරි සම්පූර්ණ එක පේනවා වෙළඳ ප්‍රජාව තන තන යන වෙළඳ භාණ්ඩ අරගෙන යන පිරිස සමගම භික්ෂුන් වහන්සේලා ගමන් කරපු බව විශේෂයෙන් ඔය ඩෙකාන් ප්‍රදේශයේ කියන්නේ නැගෙනහිර ඉන්දියාවයි බටහිර ඉන්දියාවයි සම්බන්ධ කරන වෙළඳ මාවත වැටලා තියෙන්නේ ඩෙකාන් සානුව හරහා. එතකොට ඒ වෙළඳ මාවතේ තමයි අජන්තා, ඇල්ලෝරා, කාර්ලේ, භාජා ඔය කියන ලෙන් ආරාම ඔක්කොම තියෙනවා. ඒ ලෙන් ආරාම තනපු අය විශේෂයෙන් මගේ මතකය හරිනම් අජන්තාවේ අජන් සහ ඇල්ලෝරා දෙකේම ඒ ගොඩක් ගොඩනැගිලි ඉදිකිරීම වලට සම්බන්ධ වෙළෙන්දෝ. එතකොට ඒ වෙළඳ ප්‍රජාව විශාල විදිහට භික්ෂූන්ට අනුග්‍රහ දක්වන පිරිස බවට පසු කාලෙ වෙනකොට වර්ධනය වෙනවා. ඒ වගේම වෙළඳ ප්‍රජාව නවාතැන් ගන්න ස්ථාන බවට පත් වෙනවා මේගොල්ලෝ හදපු ආරාම. එතකොට දැන් අර කිව් අදහසම එක තැනක කියන්නේ ස්ථිර ගොඩනැගිල්ලක වාසය කිරීමම නෙවෙයි වස් සම්බන්ධ අදහස වෙන්නේ. එතන මේ වාර්තාවෙත් එනවා එක භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ ගැල් කරුවන් සමග ගමන යනවා. එතකොට දැන් එයාට ප්‍රශ්නයක් කරනවා දැන් වස් සමාදන් වීම කරන්න පුළුවන්ද? එතකොට බුදුහාරු කියන එක කැපයි. ඒක කරන්න පුළුවන්. එතකොට එහෙම ඊළඟට තවත් අවස්ථාවක නැවක ගමන් කිරීම. එතකොට නැවේ යන ගමන් වස් කාලය ගත කරන්න පුළුවන්ද? එතකොට බුදුහාරු කියන එක පුළුවන්. ඉතින් එතකොට මේකෙන් එක විදිහකට පේනවා භික්ෂු සංඝයාගේ ජීවිතය ගැන. ඒ අය වෙළඳ කණ්ඩායම් එක්ක ඒක නැව් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වෙළඳාම. එතකොට මේ වෙළඳ ප්‍රජාවන් එක්ක ඊටාම සමීපව කටයුතු කරපු බව සහ අනෙක් අතට ඒ ජන ප්‍රජාවගේ අනුග්‍රහය ලැබෙන වෙන විදිහකට ගත්තොත් තන තන ඇවිදිමින් තමන්ගේ ජීවත් වීම සඳහා වන ආහාරය සොයා ගැනීමකින් තොරව යම් පිරිසක විසින් නඩත්තු කරමින් ඒ අය විසින් බලා කියා ගන්නා මාස 3ක්. ඒක නැවක වෙන්න පුළුවන්. නාර වගේ ගැල්කරුවන් එක්ක යන ගමනක් වෙන්න පුළුවන්. ඒකට ඒකත් පැහැදිලි වෙනවා මෙතන. වස් කාලයේදී සිදු වුණු තවත් කාරණාවක් තමයි මේ සංචාරක ජීවිතයක් ගත කරපු භික්ෂුව මාස 3ක් වැනි කාලයක් නිවසක එහෙම නැත්නම් යම්කිසි වහලක් සහිත තැනක වාසය කරන්නට සිද්ධ වුණා. ඒ සමගම ඇතිවුණු යම් වෙනසක් තමයි ආරාමයක්. එහෙම නැත්නම් මේ ආරාම බිහිවීම කියන කාරණාවට මුල්ලුණු එහෙම නැත්නම් පසුබිම වුණු කාල පරිච්ඡේදයක් විදිහට මේ වස් කාල සීමාව එහෙම නැත්නම් මේ වස් කාලය කියන එක සම්බන්ධ සංස්කෘතියේ වර්ධනයක් හේතු වුණා නේද? හේතු වුණා වගේ අපිට පේනවා මේ ආරාම කියන සංකල්පය වර්ධනය වෙන්නේ. ඒක කොහොමද හාමුදුරුවෝ අපිට දකින්න පුළුවන්? එකක් තමයි මුල් අවධියේ පේන්නේ සම්පූර්ණයෙන්ම මේ ගොඩනැගිලියක සම්බන්ධ නැති ජීවිතයක්. ඒකෙදී මුල් කාලේ කියවෙන තැන්ම තියෙනවානේ අරඤ්‍යගතෝව රුක්ක මූලගතෝව ශුඤ්ඤාගාරගත. එතකොට අරඤ්‍යගතව රුක්ක මූලගත ජීවිතය තමයි වැඩි වශයෙන් තියෙන්නේ. මුල්ම භික්ෂුන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරපු පූජාවක් ප්‍රදානයක් ගැන සඳහන් වෙනවා නම් ඒත් ගොඩනැගිල්ලක් නෙවෙයි. කිසියම් වන ප්‍රදේශයක්. ඊළඟට ওই මුල්ම ජීවිතේ හම්බුණු බද්දවග්ගිය කුමාරවරු හම්බ වෙනවා. අර තුම්බ ජටිල යන් හම්බ වෙනවා. ඔය හැම අවස්ථාවකම ඒ හමුවීම් සිද්ධ වෙන්නේ ගහක් යට නැත්නම් ඒ වගේ එලි මහන් තැන්වල. එතකොට මුල් ජීවිතේ සම්පූර්ණයෙන්ම පේන්නේ ඔන්න ඔය විදිහේ සංචාරක සහ ගොඩනැගිලියක සම්බන්ධ නැති ජීවිතයක් හැටියට. ඊළඟට අර පෙන්න දුන්නු විදිහටම බුදුහාරගේ මහා පරිනිර්වාණය ඒ විස්තරේ දැක්කමත් පේනවා ඒ අන්තිම කාලේ වෙනකොට දැන් වස්වාසය ආරම්භ වෙන්නේ බුදුහාරගේ ජීවිත කාලය තුල බුදුහාමුදුරුවේකට භික්ෂූන්ට සඳහා වන මඟ පෙන්වීම කරනවා. මේ සියල්ල සිද්ධ වෙනවා. හැබැයි ඒ සියල්ලත් එහෙම ඇති වෙමින් පවතිද්දී බුදුහාමුදුරන්ගේ අන්තිම ජීවිතයේ දවස් ටික පේන්නේ සංචාරක ජීවිතය. එතකොට ඇත්තටම මේ මුල් කාලේ ගත්තොත්
පේන්න තියෙන දේ තමයි සංචාරක ජීවිතයේ හිටපු ශ්‍රමණ සම්ප්‍රදායක් එක්තරා මට්ටමකට ස්ථාවර ජීවිතයකට එනවා වස් කාලයත් එක්ක. හැබැයි සංචාරක ජීවිතය අත්හරින්නේ නැහැ. මේ දෙකම තියෙනවා. එතකොට බුදුහාමුදුරගේ ජීවිතයෙන් ඒක හොඳටම පේනවා මේ දෙකම තිබුණා කියන එක. වහන්සේ පෙන්න දුන්න එක සම්පූර්ණයෙන්ම හරි. අර ස්ථාවර ජීවිතයේ දිහාට යන ගමන පටන් ගන්න ඇත්තටම වස් කාලෙත් එක්ක. එතකොට ඒකට අවස්ථාවක් තියෙනවා. දැන් ඔය අපේ මේ විස්තරේ බොහොම පැහැදිලිව තියෙනවා වස් වාසයට ආරාධනා කිරීම සහ ඒ සඳහා යම් ඉදිකිරීමක් ගොඩනැගිල්ලක් කරලා ඒක ඉඳගෙන වස් වාසය කිරීම. වෙනත් තැනක විනය පිටකයේම එනවා බුදුහාමුදුරේ නියමය තමයි මුල්ම අවදිය වස් වාසය සඳහා කුඩා පැල්පතක් වගේ තැනක් භාවිතා කරනවා. වස්තු මාසය හෝ 4 මාසය ගත කරාට පස්සේ ආපහු සංචාරක ජීවිතය පටන් ගන්නවා. එතකොට අර 3 මාසය හෝ 4 මාසය ජීවත් වුණු ඒ පැල්පත බිඳ දානවා. ඒක කඩලා දානවා. කඩලා දාලා තමයි යන්නේ. එතකොට එක අවස්ථාවක් එනවා එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ට මේක කඩලා යන්න දුක හිතෙනවා. මේක කඩන්න අකමැති වෙනවා. එතකොට කඩන්නේ නැතිව ඒක එහෙම තියාලා යන්න හදනවා කියන එක දැනගන්න ලැබුණාම බුදුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කියනවා අනිවාර්යයෙන් මේක බිඳ දාලා යන්න කියලා. එතකොට හොඳටම පේනවා මුල් අවදියේ වස්වාසය කළේ බොහෝ දුරට తాවකාලික ගොඩනැගිලිවල අර සමහර දෙනා ස්ථිරව තනප ගොඩනැගිලි වලත් වාසයට දෙන්නේ නැති. නමුත් අර తాවකාලික වාසස්ථාන ආරම්භ වීම බොහොම හොඳට පේනවා. ඒ වගේම මාස 3කට හෝ 4කට වඩා මේ ගොඩනැගිල්ල තියන්නේ නැහැ. ඊට පස්සේ ඒක බිඳ දාලා ඒකත් එක්ක ආයි බැඳීමක් නැතුව ගමන ආරම්භ කරනවා. එතකොට ස්ථාවර ජීවිතයේ ආරම්භය සම්පූර්ණයෙන්ම මේ වස් කාලයේ වස් සමාදන් වීම සහ වස් කාලයේ ගත කිරීම එක්ක සම්බන්ධයි. අපිට මේ වස් සමාදන් වීම එහෙම නැත්නම් වස් කාල සීමාව පිළිබඳව මේ මහා වග්ගපාලිය සහ විනය පිටකයේ එන කරුණු කාරණාත් එක්ක අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ භික්ෂූන් වහන්සේලා සහ මේ භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම සඳහා බුදුන් වහන්සේ ලබා දීපු මඟ පෙන්වීම තුල තිබෙනවා වෙනස් වීම කියන කාරණාව. එතකොට මේ වෙනස් වීම කියන කාරණාව තමයි බුදුදහමේ තියෙන මූලික සංකල්පය. එතකොට හාමුදුරු මේක කොහොමද අපිට මේ වස් කාලය තුල දකින්න පුළුවන්කම තියෙන්නේ? වස් වර්ධනය වෙච්ච ආකාරය තුල අපිට කොහොමද මේ වෙනස් වීම කියන එක දකින්න පුළුවන්? මම හිතන්නේ මේ ඒ වෙනස් වීමේ කතාව අනිත්‍යතාව බුදුදහමේන මූලික සංකල්පයක්. ඒක නිරන්තරයෙන් සියල්ල වෙනස් වෙනවා හේතුඵල ධර්මතාවල බලපෑම. ඒක මූලික අනිත්‍යතාව කියන එක මූලිකයි. එතකොට ඇත්තටම බුදුහාර අපි මුලින් කතා කරේ තන තන වනගතව ගස්යට වාසය කරපු ශ්‍රමණ සම්ප්‍රදායක් ක්‍රමයෙන් වෙනස් වීම. එතන මේ වෙනස් වීම පෙන්වන තව අවස්ථා තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා නාගරික ප්‍රදේශවලට ඇවිල්ලා ඒ නාගරික ජීවිතයේදී අර වනගතව ඉන්නකොට වගේම සමහර විට මේ දිය නාන්න ගියාම වනයේ ඉන්නකොට දිය නාපු විදිහටම දිය නානවා. එතකොට විශේෂයෙන් ඇඳුමක් අවශ්‍ය වෙන්නේ නැහැ වනයේදී දිය නානකොට. එතකොට නගරයේදීත් මේක මෙහෙම වෙනකොට විශාකාව ගිහිලා බුදුහාමුදුරන්ට කියනවා මේ නගරයේ මිනිස්සු මේකට කැමති වෙන්නේ නැහැ. නානකොට ඇඳුමක් ඇඳගෙන නාන එක හොඳයි. එතකොට ඒ සඳහා වන නීති එනවා. ඒ වගේම ඒකට අවශ්‍ය වස්ත්‍ර යම් දෙනවා. ඉතින් වස්ත්‍ර ඊතරම් නැතිකමත් හේතුවක් වෙන්න පුළුවන්. එතකොට කොහොම හරි ක්‍රමයෙන් මේක වෙනස් වෙනවා. බුදුහාරගේ ජීවිත කාලය තුළම වෙනස් වෙනවා. ඊළඟට මේ වෙනස් වීමට එරෙහිව යන එක්කෙනා තමයි දෙවිදත් තෙරුන් වහන්සේ. ඒ බුදුහාරගෙන් ඇවිල්ලා කරපු ඉල්ලීම ඇතුලේ තියෙන්නේ අපි යන් ආපහු මුලට මේ ආයිත් දැන් මේ නාගරික ජන ප්‍රජාවන් අතර වැඩ කරන්න ඇවිල්ලා අපේ ජීවන ක්‍රමය වෙනස් වෙලා දැන් ස්ථාවර එතකොට යමු අපි ජීවිත කාලෙම රුක්ක මූලගත වෙමු. ජීවිත කාලයම පිණ්ඩපාතයෙන් යපෙමු. එතකොට මේ ඉල්ලීම් ටික අරගෙන බැලුවහම පේනවා මේ කාලයත් එක්ක ඇතිවන වෙනසට එරෙහිව ආපු එක්තරා විදිහක කැරැල්ලක් වගේ අදහසක්. එයා කියන්නෙම අපි යමු ආපහු මූලික අවස්ථාවට.
එතකොට බුදුහාමුදුරුවෝ ඒකට එකඟ වෙන්නේ නැහැ. බුදුහාර එකඟ නොවි නෑ මේ වෙලාවේ තියෙන විදිය තමයි හරි කියනවා නෙවෙයි. බුදුහාර කියන්නේ කැමැති කෙනෙක්. ඒ කියන්නේ කැමැති කෙනෙක්ගේ මුල් විදිහටම ජීවත් වෙන්න පුළුවන්. කැමැති කෙනෙක් ඊට වඩා මේ එතකොට මෙතන අල්ලගත්ත දෙයක් නැහැ. මේ අල්ලගත්ත ස්වરૂපයක නෙවෙයි මේක පවතින්නේ. එතකොට මුල්ම අවස්ථාව තමයි එකම මාදිලිය කියලා එකක් නැහැ. වෙනස් වීම කියන එක එක්ක බුදුහාමුදුරුවෝ එක්තරා සංවාදයක් තියෙනවා. ඒ වෙනස් වීම එක්ක අනුගත වෙමින් ඉස්සරහට යනවා. වෙනස් වීමට එරෙහි වෙලා යන් ආපහු මුලට කිව්වහම බුදුහාමුදුරුවෝ ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒක කැමැත්ත අනුව පුද්ගලයා මත ඒක තීරණය වෙන්න ආරින්න කියලා. එතකොට ඒක වැදගත් මකිනෝ මේ මතු කරගන්න බුදුදහමේ මූලික හරයක් ඔබ වහන්සේ කියපු විදිහටම අනිත්‍යතාව බුදුදහම ඒ වෙනස් වීම කියන එක පිරිහීමක් ප්‍රශ්නයක් හැටියට ගන්නෙ නෑ. වෙනස් වීම එක්ක ඒ වෙනස් වීමට අනුව වෙනස් වීම බුදුදහමට ඒකට විරුද්ධ නෑ. එකම දේ ඒ වෙනස් වීම සිදුවිය යුත්තේ සවිඥානිකව මයින්ඩ්ෆුලි කියන එක. ඒ කියන්නේ නිකන් වෙනස් වීම ඉස්සරහා ගහගෙන යන්නේ නැතිව අපි කොහොමද ඒ වෙනස් වීමට ප්‍රතිචාර දක්වන්නේ? ඒක අතහැරලා ඉන්නත් බෑ. ඒක එහෙම ගත්තාම පළමුවෙනි සංගායනාවේදී එනවනේ මෙතෙක් නොපැන වූ නීති නොපනවන්නත් පැන වූ නීති වෙනස් නොකරන්නටත් ගත්ත තීරණය ඒ වෙලාවේ ඒ මොහොතේ ගත හැකි හොඳම තීරණය වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අය මුහුණ දුන්නු ප්‍රශ්නත් එක්ක මොකක්ද වෙනස් කරන්නේ මොකක්ද වෙනස් නොකරන්නේ කියන එක ගැන තීරණය කරන්න බැරි තත්වයකදී ගන්න පුළුවන් වුණු හොඳම තීරණය වෙන්න පුළුවන්. හැබැයි ඒක අර බුදුහාරගේ භාවිතයෙන් එන වෙනස් වීම අනිත්‍යතාව ඒ වෙනස් වීම එක්ක කොයි විදිහටද සාකච්ඡාවකට යන්නේ කියන බුදුහාමුදුරන්ගේ භාවිතයෙන් ගෙනාපු අදහසට වෙනස් වූ දෙයක් තමයි මෙතෙක් ආපු නීති අපි වෙනස් කරන්නේ ආයි නීති පනවන්නේ කියලා ගත්ත තීරණය. මම මේ කියන්නේ ආයිසරයක් පළවෙනි සංගායනාවේදී ඒ ගත්ත තීරණය වැරදි කියන එක නෙවෙයි. ඒ වෙලාවේ ඒ වෙලාවට සාපේක්ෂයි ඒ තීරණය. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕන ඒක දිහා දකින්න ඒ සංගායනාවට සම්බන්ධ වෙච්ච පිරිස මුණ දුන්නු ප්‍රශ්නේ මොකක්ද? ඒ තත්ත්වයට යටතේ ගත හැකි වුණු තීරණය මොකක්ද කියන එක. එතකොට වහන්සේ කියපු විදිහටම වෙනස් වීම කියන එක තමයි ධර්මය, ඒක තමයි පවත්නා ස්වરૂපය. වෙනස් වීම සමග අපි සංවාදයට යමින් වෙනස් වීම ඉදිරියේ වෙනස් නොවි ඉන්න තීරණය කරන්නේ නැතුව කල්පනාවෙන් ඒ වෙනස් වීමට හොඳට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. එතකොට වස් සමාදන් වීම ගැන එන මුල්ම සාකච්ඡාවයි ඒක සිද්ධ වුණේ මොන පරිසරයක කාගේ උවමනාව මොන වගේ සංස්කෘතික ඒ පදනම අපි කතා කළේ. අන්න ඒක සලකලා බලලා එතන ඉඳලා ඒක ලංකාව වගේ රටකට බුරුමයට තායිලන්තයට මේ තැන් වලට ගියහම මේ කියන චාරිත්‍රයම මේ විදිහ කියන්නේ ඒක භාවිතයට නගන්න ගියාම මතුවෙන කාරණා මම හිතනවා ඊටාම අදාළයි වෙනස් වීම කියන කාරණේත්. ඒ කියන්නේ ඒක එක කලාපයක ඉඳලා වෙනත් කලාපයකට ගියාම කොහොමද? ඊළඟට එක සංස්කෘතික පරිසරයක ඉඳලා වෙන සංස්කෘතික පරිසරයකට ගියාම කොහොමද? ඊළඟට අනෙක් අතට ඒ මුල්ම අවස්ථාවේ තිබුණු අවශ්‍යතාවය හැම තැනකම තියෙනවාද? එහෙම නැත්නම් එහෙම නැති පරිසරයේ වස් සමාදන් වීමට අර්ථයක් දෙන්නේ කොහොමද? මම හිතනවා මේ වයිතාම වැදගත් ප්‍රශ්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක් තමයි ලංකාවේ භික්ෂුන් වහන්සේලාත් අද දවසේ වසල ඉන්නවා. ඒ අනුව මේ සෑම අවුරුද්දකම ඇසළ පුර 15 පොහොය දවසේ ඒ වස් ආරාධනාව සිද්ධ කරනවා. ඉතින් පෙරවස් විසීම සිද්ධ කරනවා, පසුවස් විසීම සිද්ධ කරනවා. ඒ වගේ කාරණාවන් සංස්කෘතික කාරණාවන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒවා භික්ෂු සමාජය තුළ භාවිතා වෙනවා. නමුත් බොහෝ වෙලාවට සාකච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි අපි වස් සමාදන් වෙන්න අවශ්‍ය සහ මේක වඩාත් මේ සමාජයට
එහෙම නැත්නම් මේ අපේ වර්තමාන සන්දර්භයේ යටතේ අපි කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා අපිට යම්කිසි සාකච්ඡාවක් ඇති වුණොත් ඒක මම හිතන්නේ වඩාත් සුදුසුයි නේද? ඔව්. ඇත්තටම මේ මම හිතන්නේ අපි මේ කරන සාකච්ඡාව අදාළ වෙන්නේ යන්නේ අර්ථයෙන්. ඒ කියන්නේ කාලයත් එක්ක ආයිසරයක් ගත්තොත් ඉතින් සාකච්ඡා කරන්නත් ඕන අපිමනේ. නේද? අපිම සාකච්ඡා කිරීමෙන් තමයි මේක ගැන අදහසක් එන්නේ. ඒ වගේම මේක මේ විදිහට අපි පොදුවේ මහජනයාට අතරටම මේ සාකච්ඡාව ගෙන යන්නෙත් මේ සාකච්ඡාව අපි ජන ප්‍රජාවක් හැටියට හැමෝම දැනගත යුතුයි. එහෙම වුණාම තමයි මේක දිහා මේක කාලයකට පෙර එක්තරා තත්වයක් යටතේ ආරම්භ වුණු චාරිත්‍රයක්. ඒක එතකොට අපේ සංස්කෘතියට ඉතාම තදින් බද්ධ වෙලා තියෙනවා. දැන් වැස්ස පදනම් කරගෙනම නෙමෙයි සමහර විට වස් කාලේ එන්නේ. ඊසාන දිග මෝසම් සුළං වැසී තියෙන කාලය නැගෙනහිර පළාතට වෙනස්. නිර්ද දිග මෝසම් කාලය ගාල්ල මාතර වගේ පැතිවලට වෙනස්. නමුත් වස් කාලේ වෙනසක් නැහැ. එතකොට තවදුරටත් වැස්සම නෙවෙයි එතකොට කාරණය. දෙවෙන්න තමයි තවදුරටත් භික්ෂු සංඝයා වන අපි සංචාරක ජීවිතේ නෙවෙයි ඉන්නේ. කාලයත් එක්ක අර ස්ථාවර ජීවිතයට ගිහිල්ලා ඒක ස්ථාවර වෙලා තියෙනවා. එතකොට ඒකත් අප මේ කාලයත් එක්ක ඇති වුණු වෙනසක්. ඒක කිසිසේත්ම පිරිහීමක් නෙවෙයි. කාලයත් එක්ක ඒ කාලයට අනුගත වෙමින් දක්වන ලද ප්‍රතිචාරය. එහෙම ගත්තාම ඊටාම පැහැදිලි කාලයත් එක්ක ඇති වුණු වෙනස් වීම වලට ප්‍රතිචාර දක්වලා තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ කියලා ඉඳලා නැහැ. දැන් මේ සාකච්ඡාව අදාළ වෙන්නේ දැන් තවදුරටත් වැස්ස පදනම් කරගෙන සංචාරක ජීවිතයෙන් වෙන් වෙලා ගත කරන කාලයක් නෙවෙයි නම් වස්වසින් කියන එක. එහෙමනම් මේක වඩා අර්ථවත් විදිහට ඒ කියන්නේ දැනටත් අර්ථ ඊටම මම හිතන අර්ථවත් ඒක තවදුරටත් අර්ථවත් කරගන්නේ කොහොමද කියන ඒ සංවාදය අපි ඇති කරගන්න එක වැදගත්. එතකොට ඊළඟ ඉන්න පරම්පරා විශේෂම තරුණ භික්ෂුන් වහන්සේලා තරුණ ජන ප්‍රජාව මේ සම්බන්ධයෙන් වන සංවාදයකට විවෘත වීම ඊටාම හොඳ දෙයක් වේවි. මක්නිසාද ජන සමාජයක වෙනසක් සිද්ධ වෙන්න පරම්පරාවක් දෙකක් යනවා. මේ හෙට අපිට මේ සමාජය වෙනස් කරන්න බෑ. වෙනස් වීම කියලා කියන්නේම වඩා හොඳ අදහස් සමාජගත කරන එක. එතකොට ඒ අදහස් වලට විවෘත වන පරම්පරාවක් ඇති වේවි. ඒ පරම්පරාව වැඩිහිටියන් බවට පත් වෙනවා. ඒ වෙනකොට අන්න ඒ පරම්පරාව එනකොට පොඩි වෙනසක් වේවි. ද සමාජයක් ඉස්සරහට යන්න ඊටාම වැදගත් වෙනවා මේ සංවාද සාකච්ඡා සමාජගත කරනකොට. එතකොට ඊළඟ එන පරම්පරාවක් තුළ තමයි යම් වෙනසක් වෙන්නේ. ඒ නිසා වහන්සේ කියන එක මේ ගැන අපි කතා කරන එක ඊටාම වැදගත්. වස්විසීම කොහොමද තව තවත් අර්ථවත් දෙයක් බවට පත් කරන්නේ. මම හිතන්නේ මෙතනදී වැදගත් වෙයි මේ වෙනකොට වස්විසීම කොහොමද ගමේ ඉන්න වැසියන් සහ පන්සල අතර ඇති සම්බන්ධය දැඩි වෙන්න කොහොමද හේතු වෙන්නේ කියන එකත් කතා කරමින් මේක තව දුරටත් අර්ථවත් කරන්න මොනවද කරන්න පුළුවන් කියලා කතා කරා. දැන් වර්තමානයේ දිහා බැලුවොත් අපට පේන කාරණාව තමයි මේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා සිටින යම්කිසි ආරාමයක වාර්ෂිකව සිදු කරන ප්‍රධානම ක්‍රියාවක් තමයි වස් ආරාධනය. ඒකට වස් ආරාධනා කරලා වස් ඒ 3 මාසයක් කාලයක් ඒ භික්ෂුව ඒ ස්ථානයේ වැඩ සිටිනවා. ඊට පස්සෙ කටින පින්කම් සිදු කරන මාසයක් එනවා. එතකොට මේ වස් වාසය කරන මාස 3 ඇතුළත කාලය තුල දායකයන් එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාට ගේ පැවැත්ම සඳහා උදව් උපකාර කරන පිරිස් සමග සම්බන්ධතාවය සමීප වෙනවා. කියන්නේ ඒ එකම පිරිසක් වුණත් දැන් වර්තමානයේ නම් සංචාරක ජීවිතයක් ගත කරන්නේ නැති නිසා අපිට හමුවන ඒ පිරිස එකම පිරිසක්. අපි ගම්මානයක හිටියොත් බොහෝ වෙලාවට එකම පිරිසක් තමයි අපිට 365 දවසෙම හම්බ වෙන්නේ. එතකොට වස් කාලයේදීත් හම්බ වෙන්නේ මේ පිරිසම තමයි. නමුත් මේ දායකයෝ මේ සාමින් වහන්සේලාට උදව් උපකාර කරන ගම්වැසියන් කල්පනා කරනවා මේ 3 මාසය තමයි
ඊටාම හොඳම ඒ වගේම පින් වැඩෙන හොඳම කාලය කියලා කල්පනා කරලා ඒ කාලය තුලදී වැඩි වැඩියෙන් මේ පන්සලත් සමග ගනුදෙනු කරන්න සම්බන්ධ වෙන්න උත්සාහ කරන ස්වරූපයක් තියෙනවා. එතකොට ඒක ඊටාම යහපත් ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුනා ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී මේ බුදුන් වහන්සේගේ මූලික පණිවිඩයට අපි ආපහු ගියොත් බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ මේ බහු ජනතාවගේ හිත පිණිස සුවය පිණිස කටයුතු කරන්න කියලා. එතකොට ඒකෙන් අදහස් කරේ සමාජ සුවපත් භාවය ඇති කරන්න කියන එක. එතකොට මේ සමාජ සුවපත් භාවය ඇති කිරීම සඳහා ඊ타ත්ම හොඳ කාලවකවානුවක් තමයි මේ වස් කාල සීමාව. එතකොට අපි වර්තමානයේදී බොහෝ වෙලාවට අපිට දකින්න තියෙන කාරණාව තමයි මේ සමාජ සුවපත් භාවය ඇති කිරීම සඳහා කරන ක්‍රියාකාරකම් වලදී භික්ෂුව වඩාත් වැඩියෙන් මැදිහත් වෙලා තියෙන්නේ පුද පූජාවන් වලට. බෝධි පූජා ඒ වගේම වෙනත් පුද පූජාවන් වලට මැදිහත් වෙනවා. ඒ වගේම ඒ දායක පිරිසත් ඒවට ඊ타ත්ම කැමැත්තෙන් සහභාගී වෙනවා. ඒ වගේම ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. නමුත් ධර්ම දේශනාවන් වල තිබෙන ස්වභාවය තමයි බොහොම සක්‍රීය ධර්ම දේශනා නෙවෙයි. කියන්නේ අපිට සංවාදාත්මකව යමක් අහලා දැනගන්න එකක් නෙවෙයි. යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා තව පිරිසක් අහන් ඉන්න එක තමයි බොහෝ තැන්වල සිද්ධ වෙන්නේ. එතකොට මේ දේවල් දැනට අපේ බෞද්ධ සමාජය තුළ තිබෙන දක්නට ලැබෙන කරුණු කාරණා. එතකොට මේ සීමාවන් තුල ඉඳගෙන අපි කොහොමද ඉදිරියට යන්නේ? සමාජ සුවපත් භාවය ඇති කිරීම සඳහා තව දුරටත් අපේ මිනිස්සුන්ව මේ ජන සමාජය මෙහෙවන්නේ භික්ෂුවක් වශයෙන් කොයි විදිහටද කියන කාරණාව අපි කොහොමද සාකච්ඡා කරන්නේ? අර ඔබ වහන්සේ පෙන්න දුන්නු විදිහටම වස් කාලය ගත්තාම ගමයි පන්සලයි භික්ෂුන් වහන්සේ බොහොම ළඟින් බද්ධ වෙන අවස්ථාව. ඒක ඊටාම හොඳ කාල පරිච්ඡේදයක්. කාරණේ තියෙන්නේ කාලයත් එක්ක වෙනස් වෙමින් ඇවිල්ලා ඒ මාස 3 වඩා අර්ථවත් විදිහට ප්‍රතිඵලදායක විදිහට දෙපැත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන අර සවිඥානිකව කරපු මැදිහත් වීම මම හිතනවා තව සකස් කරගන්න පුළුවන්. මේ දැනට තියෙන්නේ සවිඥානිකව ඇති වුණු වෙනස නෙවෙයි අර කාලයත් එක්ක ක්‍රමයෙන් වෙනස් වෙලා ඇවිදින් තියෙන තැන. එතකොට දැන් අපේ සාකච්ඡාව වැදගත් වෙන්නේ මේකට සවිඥානික වීම එකතු කරන එක නේද? මේ වෙනස වෙලා තියෙනවා. ඒ වගේම මේ බද්ධ වීම තියෙනවා. ඒ දෙපිරිස අතර සාමූහිකත්වයේ වර්ධනය වෙනවා. එතකොට හොඳ පරිසරයක් තියෙනවා. අපි මේ සාකච්ඡාවෙන් එකතු කරන්න හදන්නේ මේක කොහොමද සවිඥානිකව මේකට මැදිහත් වෙමින් මිනිසුන්ගේ අර බුදුහාරගේ මුල් පණිවිඩයේ තියෙන සුවපත් වෙන එක දෙපැත්තේම සතුට ඇතිවන විදිහේ අර්ථවත් දෙයක් බවට පත් කරගන්න වඩාත් අර්ථවත් දෙයක් බවට පත් කරගන්න කොහොමද මැදිහත් වෙන්න පුළුවන්. වෙනදී බුදුහාසේ පාවිච්චි කළ වචනය සුවපත් වීම කියන එක ඇත්තටම අපි ජීවත් වෙන සමාජය කියලා කියන්නේ විශාල විදිහට තුවාල සහිත ජීවිත ගත කරන හැම කෙනෙක්ම තුවාල සහිතව ජීවත් වෙන පරිසරයක්. ඒවා මේ සමහර විට ආර්ථික දුෂ්කරතා එක්ක ඇතිවන ප්‍රශ්න නිසා පවුල ඇතුලේ ඇතිවන ගැටුම් වලින් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපේක්ෂා භංගත්වය වගේ දේවල් වලින් තරුණ පිරිස් නිසා ඇතුලේ ඇතිවන දේ වෙන්න පුළුවන්. ඊළඟට ආධ්‍යාත්මික පැත්තෙන් බුදුදහමේන සමහර දේවල් අපිට පුංචි කාලේ ඉඳලම ලැබුණේ නැතිකමේ ප්‍රශ්නෙත් තියෙන්න පුළුවන්. අපිට තියෙන වන්දනා කිරීම, ගාථා කීම මේ වගේ දේවල් දන්නවා. හැබැයි ওই මෛත්‍රිය වගේ දේවල් පුහුණු කරන්නේ කොහොමද කියන එක අපේ පුහුණුවට එකතු වෙන්නේ. ඊළඟට
අපේ රට කියන්නේ පහුගිය අවුරුදු 40 විතර ගත්තාම බොහොම ගැටුම් පසු කරපු කාලයක්. ඒ නිසා ලේ වැගිරීම් සිද්ධ වුණා. තමන්ගේ දරුබුණු ගුරෝ නැති වුණු අම්මලා රට පුරාම ඉන්නවා. සැමියා හිම වුණු බිරින්දෑවරු සෑහෙන ඉන්නවා. ඊළඟට දරුවෝ හැදෙනවා. තාත්තා ගැටුමේ ප්‍රතිඵලයක් හැටියට මිය ගියපු බව දන්න. එතකොට මෙන්න මෙහෙම එක එක මට්ටම් වලින් තුවාල වුණු මිනිස්සු ඉන්නේ. විශේෂයෙන්ම ගම් ගත්තාම හැම ගමකම හමුදා සොල්දාදුවන් හැටියට මිය ගියපු අයගේ පවුල් ඉන්නවා. එතකොට ඒ අය හැම කෙනෙකුම තුවාල සහිත ජන ප්‍රජාවක්. එතකොට මෙන්න මේ තුවාල සහිත ජන ප්‍රජාව කොහොමද සුවපත් කරන්නේ? එතකොට තව ඒවා තියෙනවා. දැන් මේ අපි කතා කරපු ආර්ථික දේශපාලන කාරණා විතරක් නෙවෙයි ජීවිතයේ සමහර කාරණානේ. සමහරු දරුවෙක් අපේක්ෂා කරන් ඉන්නවා. ඒක නැතු. ඊළඟට තම සමහරු දරුවා පිළිසිඳ ගන්නවා. නමුත් දරුවා නැති වෙනවා අතරමඟ. ඊළඟට මේ වගේ බරපතල තුවාල. ඒතර කාන්තාවක් කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? අනික් පැත්තෙන් අපේ අධ්‍යාපනය තුළ විශේෂයෙන්ම කාන්තාව සම්බන්ධයෙන් තීරුම් ගැනීම මේකට අවශ්‍ය දැනුම ලැබිලා නැත්නම් එතකොට කාන්තාව හැම ජීවිතේ මාසය පුරා එකම මට්ටමේ ඉන්න එයා හෝමෝන වශයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන දුෂ්කර තත්ත්වයන් එක්ක පසු කරනවා. එතකොට ඒවා පිළිගන්න පුළුවන්. ඒ තත්ත්වය තුළ කොහොමද කටයුතු කරන්නේ කියන එක දැනුවත් නැත්නම් ඒ අය පීඩාවට පත් වුණු පිරිසක් බවට පත් වෙනවා. මේ ඔක්කොම ගත්තාම මිනිස්සු තුවාල සහිතයි. මෙන්න මේ තුවාල සහිත මිනිස්සු සුවපත් කරන වැඩේ මාස 3ක කාලයක් තුල ඉතාම හොඳින් කරන්න පුළුවන් කාලය තමයි වස් කාලය. එතකොට දැනට තියෙන අබෝහන්සේ අර පෙන්න දුන්නු සාම්ප්‍රදායික වූ වැඩපිළිවෙළවල්. ඒ කියන්නේ බෝධි පූජාව කරනවා. ඊට පස්සේ බුද්ධ පූජා කරනවා. තව නොයෙකුත් පූජා වර්ග. ඊළඟට වහන්සේ කියපු විදිහටම එක්තරා සාම්ප්‍රදායික ආකාරයකින් බණ කියන පින්කම කරන එක. බණ යනු පින්කමක් කියන එක. හාමුදුරුවෝ වඩම්මලා ආරාධනා කළා උසස් ආසනයක වඩා හිඳුවලා පැයක් තිස්සේ හාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා. මිනිස්සු බිම වාඩි වෙලා අහගෙන ඉඳලා අන්තිමට සාදුකාරයක් දීලා ධර්ම දානමය පින්කම කළා. නැත්නම් ධර්ම ශ්‍රවණය කියන පින්කම කළා. මං හිතනවා මෙන්න මේක වෙනස් කරන්න පුළුවන් නම් බොහොම ලොකුවට නෙවෙයි මේ සම්පූර්ණ අනිත් පැත්ත හරවන එක නෙවෙයි. අපිට බෝධි පූජාව ඇතුළට ගේන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාව. බෝධිය යට කියලා කියන්නේ මිනිස් නිවන්න පුළුවන් ස්ථානය. ඒක ඇතුලේ බෝධියේ සෙවන, බෝධියේ සුළඟත් එක්ක එතන තියෙන කොළ සෙලවෙන ආකාරය, ඊළඟට සම්පූර්ණ මනස නිවන්න පුළුවන් ඒ තැන ඉඳගෙන තමන් දිහාට හැරිලා මම සුවපත් වෙන්න, මම සුවපත් වූ මිනිසෙක් වුණොත් කොයිතරම් හොඳද, මා තුළ තිබෙන තුවාල නිසා මගේ අතින් යම් යම් අයට තුවාල වෙන්න පුළුවන්, මාත් එක්ක ළඟම ඉන්න අයට තමයි මට මගේ අතින් වැඩිපුරම තුවාල වෙන්න පුළුවන්. සැමියෙක් නම් වැඩිපුරම තුවාල වෙන්න පුළුවන් බිරිඳට, බිරිඳගෙන් වැඩිපුරම තුවාල වෙන්න පුළුවන් සැමියාට හෝ දරුවන්ට. මොකද ළඟම ඉන්න අයටනේ, අල්ලපු ගෙදර අයට හරි හාගම ඉන්න එක්කෙනාට හරි නෙවෙයි තුවාල වෙන්නේ, ළඟම ඉන්න අයට. එතකොට මෙන්න මේවා කල්පනා කරමින් මම සුවපත් වුණු කෙනෙක් වෙන්න කියන අන්න ඒකට භික්ෂුන් වහන්සේ මඟ පෙන්වන්න පුළුවන් නම්, ඒ වගේම ජන ප්‍රජාව හැටියටත් හාමුදුරුවොත් එක්ක කතා කරලා මේ හැමදාම තියෙන රේස් එක තරංගයෙන් අපි අයින් වෙලා අපි පොඩ්ඩක් නිදහස් වෙමු. අන්න ඒකට මේ මාස 3 ගත කරන්න පුළුවන් නම්, ඊළඟට ධර්ම දේශනාව අර පින්කම කියන එකත් ඔහොම පවත්වාගෙන යන ගමන් අපිට පුළුවන් නම් සාකච්ඡා හදන්න. එතෙන්දී අපිට මේ වාඩි වෙනවා වගේ විශේෂ බිම එහෙම නෙවෙයි. බිම වාඩි වෙන්න කැමති අය බිම වාඩි වෙන්න පුළුවන්, පුටුවල වාඩි වෙන්න පුළුවන් අය පුටුවේ වාඩි වෙන්න පුළුවන්. නමුත් කිසියම් රවුමකට වාඩි වෙලා අපිට කතා කරන්න පුළුවන්. අපිට එහෙම කතා කරන සංස්කෘතිය හදා ගන්න පුළුවන්. ඒකත් එක වැදගත් දෙයක්. දැන් කතා කරනකොට එක්කෙනෙක් සම්පූර්ණ සාකච්ඡාව තමන් යටතට ගන්න පුළුවන්. ගමේ ගම්වල හැමතැනකම ඉන්නවා කතාවට නැඹුරු අය. ඒ අය ඔය මලගයක් හේම වුණාම, දානගයක් හේම වුණාම ඒගොල්ලෝ තමයි සම්පූර්ණ ආධිපත්‍යය දාන්නේ. එතකොට මේවත් අපිට වෙනස් කරලා උදාහරණයක් හැටියට කිසියම් සංකේතයක්, මොකක් හරි අපි හිතමු
මොකක් හරි ගලක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි ඒ වගේ දෙයක් අරන් මේ ගලාතේ තියෙන එක්කෙනා තමයි කතා කරන්නේ අනිත් අය කවුරුණත් ඒ කතා කරන දෙයට අහුම්කම් දෙනවා මිසක් ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නැහැ. ඒ ගලාතේ තියෙන කෙනා කතා කරන්නේ Tamanට දැනෙන දේ. එතකොට අනිත් අය ඒකට නෑ නෑ ඕක කොහොම නෙවෙයි මෙහෙමයි කියලා උත්තර දෙන්න යන්නේ නැහැ. මම හිතනවා ගොඩාක් හොඳයි අර මේ අලියා සහ ඇස්පෙරෙන් නැති පිරිසක් අලියා අඳුනගත්ත කතාව අලියාගේ වලිගේ අල්ලපු අය අලියා කොස්සක් වගේ අර ඔය කියපු කතාව කවුරුත් දන්නවා. එතකොට මේ අලියෙකුගේ ආකෘතියක් වගේ දෙයක් නම් අතට ගන්න ඉතාම හොඳයි. එතකොට දන්නවා මේ කතා කරන්න යාට අහු වෙලා තියෙන ටික. ඒකේ තව දේවල් තියෙන්න පුළුවන්. හැබැයි එයාට ඒ අහුණු ටික සත්‍යයි. ඒ නිසා මම ඒක විවේචනය කරන්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ වටේට හැම කෙනෙකුටම අවස්ථාවක් එනවා නම් තමන්ගේ ජීවිතය ගැන කතා කරන්න. මම මගේ ජීවිතය දකින්නේ මෙහෙමයි. ඒකට අනික් කෙනා ඒක. එතකොට මං හිතනවා මේ වගේ රවුමක් අවසන් වෙනකොට මිනිස්සු එතකොට තේරෙනවා මේ මට තියෙන ප්‍රශ්නේ එහෙනම් අරයටත් තියෙනවා. මේ මං විතරක් නෙවෙයි මේකෙන්. එතකොට මං හිතනවා අපි තනිව මිනිස්සු දහස් ගණනක් අතරේ හුදකලා වෙලා ජීවත් වෙන එකෙන් මිදිලා සාමූහික නැත්නම් අර සංඝ සාංගික ජීවිතයට අපිට යන්න පුළුවන් ගමක් හැටියට. ඉතින් මෙන්න මේ වගේ අර්ථවත් වෙනසක් අපි ඔක්කොම සුවපත් වෙන හාමුදුරුවෝ සුවපත් වෙන්න ඕනේ. හාමුදුරුවෝත් මේ හැමදාම එකම දේවල් කර ඉන්නකොට ජීවිතේ අසතුටුදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මොළයේ අසතුටුදායක හානිකර විදිහ වර්ධනයන් වෙන්න පුළුවන්. මේවා වෙනස් කරගන්න මම හිතනවා මේ මාස 3 කියන්නේ ගොඩාක් අර්ථවත් බවට පත් කර ගන්න පුළුවන් කාලයක්. හාමුදුරුවෝ මතු කළ විදිහටම සමාජ සුවපත්භාවය ඇති කරන්න මේ වස් කාල සීමාව ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඒ වගේම බුදුන් වහන්සේගේ කාලයට අපි ආපහු ගියොත් බුදුන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂුව තමන්ව සුවපත් වෙන්න භාවිතා කරපු කාලයක් තමයි වස් කාලය. හාමුදුරුවෝ අවසානයේ මතු කරේ ඒක. එතකොට බුදුන් වහන්සේ සමාජය සුවපත් කරන්නට පටන් ගත්තේ තමන් සුවපත් වෙලා. ඇත්තටම සුවපත් නොවුණු කෙනෙකුට සමාජයක් සුවපත් කරන්න මඟ පෙන්වන්න පුළුවන්ද කියන කාරණාවත් අපේ ප්‍රශ්නයක්. එතකොට අපි මිනිසයන් වශයෙන් මේ සමාජයේ ජීවත් වෙනකොට ඔබ වහන්සේ ප්‍රකාශ කළ විදිහට මේ සමාජයේ ඉන්න බොහෝ දෙනා තුවාල සහිත මිනිසුන්. එතකොට ඒ තුවාල වෙලා තියෙන ස්වභාවය සමහර වෙලාවට මේ සමන්ගේ පෞද්ගලික කාරණාවන් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේ තියෙන පොදු කාරණාවන් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමන් දරන මතවාද නිසා වෙන්න පුළුවන්. එතකොට භික්ෂු සමාජයත් මේ දේවල් වලින් තුවාල වෙලා තියෙනවා. එතකොට අපි මේ ධර්ම දේශනාවන් වල ඒ වගේම භික්ෂුන් වහන්සේලා සිදු කරලා ලබන සාකච්ඡාවල යම් ආකාරයකට අපිට දැක ගන්නට පුළුවන් මේ තුවාල සහිත භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් මේ සමාජයේ අනිත් මිනිස්සු වගේ ඒ කොටසෙම පිරිසක් නේ භික්ෂුව කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රකාශ අපිට දැක ගන්න පුළුවන්. එතකොට ඒවා සවිඥානිකව හඳුනා ගැනීමට ඒ වගේම තමන්ව සුවපත් වීමට භාවිතා කරන්න පුළුවන් කාලයක් නේද හාමුදුරුවෝ මේ වස් කාලේ. බුදුන් වහන්සේගේ කාලේ පාවිච්චි කරා දැනුත් පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම ඔබ වහන්සේ මුලින් සඳහන් කර ආකාරයට සමාජය සුවපත් කරන්නට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ මෙතනින් ඉස්සරහා කියන්නේ අපි ඔක්කොම සුවපත් වීම ඇතුලේ සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඒකෙදී එකිනෙකා දිහත් අපි මේ බොහොම මානුෂික විදිහට බලන එක. දැන් භික්ෂුන් වහන්සේ කියලා කියන්නේත් ඒ බුද්ධ කාලයේ සත්‍ය කියන්නේ විමුක්තිය සොයාගෙන ගියපු පිරිසගේ බලන විදිහට භික්ෂුව දිහා මේ වෙලාවේ බැලුවොත් එතනක් තියෙනවා ප්‍රශ්නයක්.
නේද මේ වෙලාවේ පැවිදි වෙන පිරිස අතරේ බහුතරය වෙන්නේ අර විදිහට විමුක්තිය සොයාගෙන එළියට ආපු අය නෙවෙයි. එතකොට ඒක අපි හොඳින්ම බොහොම කරුණාවෙන් ඒක තේරුම් ගන්න ඕනේ. යන්නේ ඒත් එතන ඉඳලා එතකොටයි අපිට එකිනෙකා දිහා මානුෂික වෙන්න පුළුවන්. අපිට මේ තියෙන ස්වභාවය ඇත්ත දකින්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අපි මේ බුද්ධ කාලීනව ඒ සිදුවුණු සිද්ධි ඔස්සේ භික්ෂුව කියන කෙනා දැන් දැක්කොත් එහෙම දැන් ඉන්න භික්ෂුව ඒ බුද්ධ කාලීන භික්ෂුව නෙවෙයි. එතකොට ඒ ඔබ වහන්සේ මතු කළ විදිහට ඒ භික්ෂුවක් වීම සඳහා හේතු වුණු කාරණා වෙනස්. එතකොට කුඩා දරුවන් විදිහට තමයි බොහෝ වෙලාවට සාම්ප්‍රදායික විහාරස්ථානවල පිරිවෙන්වල භික්ෂුත්වය ලබන්නේ. එතකොට එතෙන්දී ඒ භික්ෂුත්වය ලැබීම සඳහා හේතු වෙන කාරණාව තව එකක්. එතකොට සමහර වෙලාවට වැඩිහිටියන් වෙලා භික්ෂූන් භාවයට පත්වෙන භික්ෂූත්වයට පත්වෙන පිරිසත් නොයෙක් හේතුන් නිසා ඒ තත්ත්වයන් වලට පත් වෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ මේ පසුබිමත් වෙනස්. එතකොට ඒ වගේ පසුබිමක් තියෙනකොට අර ඔබ වහන්සේ මතක් කරපු විදිහට අපි ජන සමාජයක් විදිහට එකිනෙකාට චෝදනා කරමින් වැරදිකරුවන් සොයනවට වඩා අපි අතර තිබෙන මේ තුවාල හඳුනා ගැනීම නේද හඳුරු වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්. ඒකෙන්දී ඊටාම වැදගත් අපි එකිනෙකා දිහා බලන විදිය මොකක්ද කියන එක සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන දෙක මම හරි වැදගත් හැටියට සලකනවා. එතෙන්දී අර සම්මා සංකප්පයේ අවිහිංසා සංකප්පය තියෙනවා නේද? අවිහිංසාවාදීව බලන්නේ කොහොමද? මේ හැම කෙනෙක්ම හේතුඵල ධර්මතාවල මේ මොහොතේ ඉන්නා දකින්න තියෙන ඵලමේ. එතකොට ඒ හැම ඒ කියන්නේ අන්නේ ඒ හේතුඵල ක්‍රියාවලිය දැක්කොත් අර අතීතයේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ මෙන්න මිනුම් දණ්ඩෙන් මේ වෙලාවේ මනින්න යන්නේ නැතුව බොහොම කරුණාවෙන් මෛත්‍රිය පදනම් කරගෙන මේ එකිනෙකා දිහා බලන තත්ත්වය ගොඩනගා ගන්න පුළුවන් වෙයි. අවසාන වශයෙන් මේ සුවපත් වෙච්ච සමාජයක් කියලා කියන්නේ අපි එකිනෙකා හැමෝටම එකිනෙකා දිහා කරුණාවෙන් බලන, එකිනෙකා දිහා මෛත්‍රියෙන් බලන, එකිනෙකාව පිළිගන්න සහ මේ එකිනෙකාට උදව් වෙන, එකිනෙකාව සුවපත් වීම සඳහා උපකාරී වෙන අන්න එහෙම සාංගිකයක් නේ. සාංගිකයක් කියලා කියන්නේ සමූහිකව එකිනෙකා නේද එකිනෙකා ගැන බලා ගන්න ජීවිතයක්නේ. ඉතින් මං හිතන්නේ අන්න ඒ අද දවසට තියෙන අදාළත්වය වෙන්නේ ඔන්න ඔය අද දවසට අවදි වෙන එක. අද දවසේ අපි එකිනෙකා දිහා බලන ඒ රාමු වලින් මිදෙන එක, මිදිලා අපි මිනිස්සෙයින් හැටියට එකිනෙකා සුවපත් වෙන්න අපි කොහොමද කටයුතු කරන්නේ? මං හිතන්නේ ඒක තමයි අද දවසේ සාකච්ඡාව. අපි අද බිනර ප්‍රපාසලසක පොහොය දවසේ රාහුල සංഭാෂණ තුලින් මේ වස් කාලය පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට වස් කාලය පිළිබඳව කතා කරනකොට මේ වස් කාලය තුලින් වගේම බුදුන් වහන්සේගේ මූලිකම අරමුණ උනේ බහුජනයාගේ හිතසුව පිණිස භික්ෂුවට හැසිරෙන්න කියලා. ඒ කියන්නේ තමන් ප්‍රථමයෙන් සුවපත් වෙලා ඒ වගේ ඒ සුවපත් භාවය සමාජයේ හැම දිනාටම සමාජයේ සුවපත් කිරීම සඳහා භාවිතා කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ කාරණාව සම්බන්ධව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව අපි හැම දිනාටම මේ වස් කාලය තුල බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට සමීප වෙලා ඒ තුලින් අපි තුල තිබෙන යම් තුවාල අපි ඇති කරගත්ත මේ තුවාල සුවපත් භාවයට පත් කර ගැනීම සඳහා අපි එකිනෙකා පිළිබඳව ඊ타මාත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඒ යම්කිසි අඩුපාඩුක තියෙනවා නම්, වැරදි තියෙනවා නම්, දුර්වලතා තියෙනවා නම් ඒ පිළිබඳව බොහොම සතියෙන් යුක්තව, සිහියෙන් යුක්තව, මෛත්‍රියෙන් යුක්තව බලලා අපි හැමදෙනාම සුවපත් සමාජයක් ගොඩනැගීම සඳහා දායක වෙමු කියන කාරණාව මතක් කරමින් අද දවසේ රාහුල සංഭാෂණ වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම සුබ දවසක්.